හොඳට තේරුම් ගන්න මේ පැහැදිලි කරන්නේ මොකද්ද? හොඳට තේරුම් ගන්න මේ පැහැදිලි කරන්නේ මොකද්ද? ඊතර වීමේ දැක්ම කියන කාරණාවේ විග්‍රහය. ඊතර වීමේ දැක්ම කියන කාරණාවේ විග්‍රහය. ඒකේ ලැබීමේ දෙයක් වෙන්න බෑ. එතන මේ ඊතර වීමේ දැක්මේ විග්‍රහයේදී ඊතරවන දකින ඥානයයි ඉස්මතු වෙන්නට ඕන නැත්තේ පැහැදිලි කරන තැනදී. කතමංච භික්ඛවේ දුක්ඛ සමුදය ආර්ය සත්‍යං. මහණෙනි මොකද්ද මේ දුක හට ගන්නවා කියන ආර්ය සත්‍යය? ඔන්න පැහැදිලි කරනවා දුක හට ගන්නවා කියන ආර්ය සත්‍යය. ඒතකොට දුක හට ගන්නවා කියන ආර්ය සත්‍යයේදී තියෙනා වූ සිද්ධාන්තයක විග්‍රහයක් එන්නේ නැතුව එතනත් පැහැදිලි වෙන්නට ඕන නැත්නම් මොකද්ද? ඊතරවන විදිහේ දැක්මේ වැඩපිළිවෙල. ලැබෙන එකක් නෙමෙයි ඊතරවන විදිහේ දැක්මේ වැඩපිළිවෙල. යායන් තණ්හා පොනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රාභි නන්දනී සයති හිදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. ඔන්න පැහැදිලි කරනවා මොනවද? යම් මේ තණ්හාවක් තියෙනවා මොකද්ද? යායන් තණ්හා පොනෝ භවිකා. පොනෝ භවිකා කියන්නේ නැවත පැවැත්මක් ඇති කරන. එතකොට නැවත පැවැත්මක් ඇති කරන නන්දි රාග සහගතා. ඇලීමෙන් සතුටු වෙන. ඇලීමෙන් නන්දියෙන් නැත්නම් ඇලීමෙන් රාග සහිත. ඇලීමේ රාග සහිත බව. ඒ වගේම තත් සත්‍රාභි නන්දනේ. ඒ තැන ඒ කාරණාව අභිනන්දනය කරනවා. හතරින් පිළිගන්නවා. මොකද්ද? කොයි වගේද? කාමයේ කියන තණ්හාව, භව පැවැත්ම කියන තණ්හාව, විභව කියන තණ්හාව. එතකොට තණ්හාව තුන් ආකාරයකට විග්‍රහ කරන කෘත්‍යයක් එක්ක පැවැත්ම ඇති කරන, ඒ වගේම නන්දි රාගය යුක්ත, ඒ වගේම තමයි ඒ පැවැත්ම හතුටු වෙන මෙන්න මේ තණ්හාව. අන්න ඒ තණ්හාවට තමයි කියන්නේ. එහෙනම් කෘත්‍යයක් ඉස්මතු වෙන්න තියෙන්නේ. කෘත්‍ය ඉස්මතු වෙනකොට කෘත්‍ය මොකද්ද? පැවැත්මක් ඇති කරන. ඔන්න තණ්හාවේ කෘත්‍යය. පැවැත්මක් ඇති කරන. ඒක හරි කියලා පිළිගන්න. ඒම හතුටු වෙන. ඒ පැවැත්ම හතුටු වෙන. මෙන්න මේක තණ්හාව. දැන් අපි තණ්හාව කියලා බලනකොට හරි මං ආස කරන්නේ නැහැ. ඉතින් මං ආස කරන්නේ නැහැ කියන හතුටින් පිළි අරන්නේ. මං ආස කරන්නේ නැහැ කියලා කියන්නේ. ආසාව කියනකොට නිකන් අමු මෝඩ පුතජන කෝණේ විතරයි තියෙන්නේ. තණ්හාව කියනකොට නැවත පැවැත්මක් ඉදිරිපත් නැවත පැවැත්මක් ඉස්මතු වෙන. මේ පැවැත්මේ කෘත්‍යයක් තියෙනවා. ඒ වගේම තමයි හතුරු වීමෙන් ඇලීමේ යුක්ත. ඒ තැනම හතුරු වෙන. ඒ කාරණාව ඒ පැවැත්ම හතුරු වෙන. එතකොට දැන් මේක තමයි තණ්හාව. දැන් අර සක්කාය නිරෝධය කියලා ධර්මයක් අහන්න ඕනේ නේ. දැන් මේක සක්කාය නිරෝධයයි කියලා හතුරු වෙනවා. දැන් මොකද්ද මේ? සක්කාය නිරෝධයද? නෑ. ඒකන හතුරු වෙන පැවැත්මක් සක්කාය නිරෝධය කියන නිර්වචනයක්. ඉතින් කොහෙද සක්කාය නිරෝධය කියන කාරණා සිද්ධ වෙන්නේ? සොකීයත් දැක්ම ප්‍රහාණය කරන්න ඕනේ කියලා ඒතන හතුරු වෙනවා. ඒ කාරණා අභිනන්දනය වෙනවා. ඉතින් ඒ කාරණාව අභිනන්දනය වෙනවා නම් මේ දුක්ඛ සමුදය කියන කෘත්‍යය අඥානකමෙන් නෙවෙන්නේ යන්නේ. ඒකයි වැඩේ තියෙන්නේ. අඥානකමෙන් ඒ පැවැත්ම ඉස්මතු වෙනවා. එතකොට මෙන්න මේක කාමයේ වෙන්න පුළුවන්. ඔය කෘත්‍ය කාමයේ වෙන්න පුළුවන්. ඔය කෘත්‍ය පැවැත්මක්. ඒතර බන් පැවැත්ම කියන කාරණාව වෙනමම කාරණාවක්වත් පෙන්වනවා. ඔක පැවැත්මක් වෙන්න පුළුවන්. ඕක නොපැවැත්මක් වෙන්න පුළුවන්. දැන් සක්කා නිරෝධයට කැමති. අපි ඒක අයින් කරනවා. මේක ඒක අයින් වෙන එක ඒ කාරණාව එක තමයි පැවැත්ම තියෙන්නේ. සක්කා නිරෝධය. සුඛියත් ඉක්මවීම කියන එකත් එක පැවැත්මක් තියෙනවා. ඒ කියන්නේ දිට්ඨිගත සූත්‍ර ලෝකාවල්ලෝකන සූත්‍ර වලින් පෙන්වන විභවේන භවස්ස නිස්සරණ මාහන්තු තස්මා භවස්මාති වදාමි. නොපැවැත්මකින් පැවැත්මේ නිස්සරණයක් හොයනවා. ඒ සියල්ලම පැවැත්මමයි. ඇයි නොපැවැත්ම කතා කරන්න තියෙන්නෙම ඉක්මවීමක් කතා කරන්න තියෙන්නෙම ඒ කාරණාව කියලා තව එකක් ඉදිච්ච නිසා. එතකොට එහෙනම් මේ ද්වේතාව එහෙම්ම තියෙනවනේ. තියෙද්දි නොපැවැත්මක් හොයද්දී එකකින් ඉක්මවන්න හොයද්දී තියෙද්දිනේ පැවැත්ම ඉක්මවන්න හොයන්නේ. තියෙද්දි පැවැත්ම ඉක්මවන්න හොයනවා කියන කාරණාවම තවත් පැවැත්මක්මයි.
අයි පැවැත්මක් තියෙදි පැවැත්ම ඉක්මවන්න හොයන්නේ. පැවැත්ම කියන කාරණාවේ අර්ථය දැක්කනම් පැවැත්ම ඉක්මවන්න අවශ්‍ය නැහැ. අර්ථය දැකීමම පැවැත්ම ඉක්මවීමයි. අර්ථය දැකීමම පැවැත්ම ඉක්මවීමයි. අර්ථය දැකීමම පැවැත්ම ඉක්මවීමයි. දැන් අපි අද ගොඩක් කලාවට කරන්නේ පැවැත්මක් තියෙනවා ඒකෙන් ඉක්ම වෙන්න ඕනනේ. ඒකම පැවැත්මක්. තේරුණාද? පැවැත්මක් තියෙනවා ඒකෙන් ඉක්ම වෙන්න ඕන කියන එකම පැවැත්මක්. පැවැත්ම කියන්නේ මොකක්ද කියන කාරණාවේ ඥාණයෙම ඉක්මවීම. අන්න යථාර්ථය. එතකොට ඒකට අන්න අර තව අපි ගත්තොත් එහෙම ඒක ප්‍රත්‍ය හැටියට දකිනවා නම් දර්ශනීය තමයි උපාදාන පත්‍ය භව කියන එක. උපාදාන නිරෝධ භව නිරෝධෝ කියන එක. එතකොට ඒක ඥානිය. හැබැයි පැවැත්මක් තිබිලා ඒකෙන් අයින් වෙන්න ඕනේ. මේක ප්‍රශ්නයක්. දැන් අපි ගත්තොත් කාමී පැවැත්ම අයින් වෙන්න ඕනේ කමත් එක්ක ඔන්න අයින් වෙනවා. හැබැයි ඒත් පැවැත්මක්මයි. ඊළඟට අපි ගත්තොත් මොනවාරි විමෝක්ෂ ආකාසානංචායතනෙන් අයින් වෙන්න ඕනේ. ඊළඟට විඥානංචායතනෙන් අයින් වෙන්න ඕනේ. ආකින්චඤ්ඤායතනෙන් අයින් වෙන්න ඕනේ. දැන් මොකද්ද මේ තියෙන්නේ? දැන් මේ ඒ කාරණාව පැනෙවම කියන්නේ ඒ පැවැත්මයි ඒකෙන් අයින් වීමයි. ওই දෙකම ඉස්මතු වෙලා. මම කියන දෙයෙන් අයින් වෙන්නට ඕනේ. මේ මම කියන එක වැරදි. ආත්මයි කියන එක වැරදි. අනාත්ම බවට යමු වෙන්නට ඕනේ. මම කියලා ගන්න එක හරි. දැන් මේ මොකද්ද මේ තියෙන්නේ? ඒ විදිහේ දැක්මක පැවැත්මක් තියෙනවා. ඒ විදිහේ දැක්මක පැවැත්මක් තියෙනවා. මම සහ මම නොවන බව. මෙන්න මේ විදිහේදී මොකද වෙන්නේ පැවැත්මක්? මම කියන කාරණාවේ අතහාර්ථය දැකීමේ කෘත්‍යෙම මම ඉන්නවා හෝ මම නැහැ හෝ කියන දෙකම කතාව නෑ. ආත්මයි කියන කාරණාවේ අතහාර්ථය දකිනකොට ආත්ම හෝ අනාත්ම කියන කතාව දෙකේම ඒ දෙකම කතාවේ දෙන්නේ නැහැ. ඒකටයි බුදුරණවහන්සේ ආත්මයි කියන්නේ. එහෙනම් ආත්මයි කියන එකට ආත්ම නෑ කියන කාරණාව අනාත්මයි කියනකොට මේ දෙකම පැවැත්මක්. දැන් ඔය විමුක්තිකාමෙන් විමුක්ති හොයගෙන නැති ඔබට නෙමෙයි දෙමු වෙන්නේ. සම්පූර්ණයෙන් ඔබටනේ. ඉතින් සත්‍ය හොයලා නැහැනේ. සක්කාය නිරෝධයකට යමුලත් නැහැ, සත්‍ය හොයලත් නැහැ, සමුදය ඥානයකුත් නැහැ. අයින් වීමක් හැම වෙලෙම තියෙන්නේ. දැන් අපි ගත්ත සංඥාව වැරදි. සංඥා වැරදි කිව්වෙයි. හරි කියපු සංඥාවක් එදිච්ච නිසා. අත වැරදි කියන්න ඕනේ නැහැ නේ. සංඥා වැරදි කියන්නේ හරි කියපු සංඥාවක් එදිච්ච නිසා. මේ ද්වේතාවක පැවැත්මක් අහපව. එහෙනම් වැරදි සංඥාවෙන් අයින් වෙලා සංඥා වික්මෝන ස්වභාවයට යනවා. අර ද්වේතාවේ අසංඥ ස්වභාවයට පැවැත්මකට යමු වෙනවා. නත්ත්‍කින්ච කියන්නේ කිසිවක් තියෙන නිසා. කිසිවක් තියෙන නිසා නත්ත්‍කින්ච වෙනවා. නැත්නම් නත්ත්‍කින්ච කියලා කියන්න බෑනේ. එතකොට දැන් මේ ද්වේතාවේ පැවැත්ම. දැන් කිසිවක් තියෙනවා කියන එකෙන් අයින් වෙලා කිසිවක් නැහැ කියන එකේ ඉන්නවා. ඒත් පැවැත්ම. අනාත්මයි කියන්නේ ආත්ම කියන එකත් එක්ක ද්වේතාවය. අන්න අනාත්මයි කියන එකේ පවතිනවා. සබ්බාසූත්‍රයෙන් පෙන්නන්නේ. මම කියලා දෙයක් නැහැ කියන්නේ. මම කියලා දෙයක් තියෙනවා කියන එකත් එක්ක තමයි අනින්නේ. එතකොට මේ ද්වේතාවේ පැවැත්ම. අන්න මම කියලා දෙයක් නැහැ කියන එකට යමු වෙනවා. ඒ පැවැත්මේ ඉන්නවා. ද්වේතාවයක් තියෙන හැම වෙලෙම එකක ඉඳලා අනිත් එක මනියමත් නේ තියෙන්නේ. ඔන්න ඔය විදිහට ඉන්න යන්නේ. හැබැයි නිවැරදිවම මේ අපි අර්ථය බලද්දී බලමු දුක පිළිසිඳ හේවීමේ කෘත්‍යයත් එක්ක යන තැනදී ඒ යථාභූත ඥානයත් එක්ක යනකොට සමුදය ප්‍රහාණය වෙන හැටි ඔන්න ඔය කාරණාවදී තමයි මේ තණ්හාව කියන පැහැදිලි කිරීම ඉස්මතු වෙන්නේ. ඒ නිසා හොඳට තේරුම් ගන්න තණ්හාව පැහැදිලි කරන්නේ තණ්හාවේ අර්ථය තමයි නැවත පැවැත්මක් ඇති කරගෙන ඒ තන හතුරෙන් පිළිගන්න නන්දි රාග සහගත බව. දැන් අර සමාධි භාවනා සූත්‍රෙ පෙන්නන්නේ අභිනන්දති අභවජති අජ්ජෝසාය තිට්ඨති. අභිනන්දති කියනකොටම පැවැත්මක් ඉස්මතු වෙලානේ. අභිනන්දති අභවජති අන්න ඒක කතා කරන්න පුළුවන් දෙයක් බවට පත් වෙනවා. අජ්ජෝසාය තිට්ඨති අන්න ඒක බැහැගෙනම ඉන්නවා. ඒක තමයි දුක්ඛ සමුදය. මොනවා හරි කාරණාවක් එක්ක. දැන් හොඳට තේරුම් ගන්න මේක වැරදි මේක හරි කියනවා නම් ද්වේතාවයේ තියෙනවා කියන තැනම පැවැත්මක් ඈ. අපි ලෝකයේ ගොඩක් කර කරන්නේ ඕක. මේක හරි මේක වැරදි මේක හරි මේක වැරදි. ඔය ද්වේතාවෙත් එක පවතිනවා. ඕක නෙමෙයි බුදුරණවහන්සේගේ ධර්මය. ඒ කියන්නේ බුදුරණවහන්සේ ඔය වැරද්ද පෙන්නවා. බුදුරණවහන්සේ පෙන්වන ධර්මයේ ආයෙ තව එකකට යන එකක් නෙමෙයි. යමක් වැරදි කියලා අයින් වෙන එකක් නෙමෙයි. යමක් වැරදි කියනවා කියනකොටම යමක් වෙලා. යමක් කියන කාරණාව කතාව යෙදෙන්නේ නැතිකමයි වැරද්ද දැක්ම. අන්න එකයි අඥානකම දුරු වීම කියන්නේ.
යමක් කියන කාරණාව කියන එකම වැරදිද? යමක් කියන කාරණාව කියන එකම වැරදි කියන එකයි දැක්ම. යමක් වැරදි කියන එක නෙමෙයි යමක් කියන කාරණාව කියන එකම වැරදි කියන එකයි දැක්ම. අපි කද කරන්නේ යමක් වැරදි. අරක වැරදි. සක්කාය වැරදි. සක්කාය දිට්ඨිය වැරදි. අර මේක වැරදි. දැන් හරියක පැත්තක් එක්කනේ. හරි පැත්තක් එක්ක. ද්වේතාවය පැවැත්ම. පිරිසිදු හැවීමේ කෘත්‍ය නෑ. ප්‍රධාන ප්‍රශ්නේ ඒක සත්‍ය කබිරිසි නැති එකනේ. ලබා ගන්නමයි ඕනේ නැත්තේ. අමුතු මොකක්ද එකක් තියෙනවා ලබා ගන්න. සත්‍ය හොයන එක අහකට යනවා. ඒ නිසා සත්‍ය හොයන එක ජීවිතේ කරගන්න නැත්තම් අපි කොහෙන් හරි ලබා ගන්න පැත්තකට යනවා. ඉතින් ඔන්නෝක තමයි තණ්හාව කියන ඒ කියන්නේ දුක්ඛ සමුදය කියන එකේ විග්‍රහය. තණ්හාව කියන එකේ අර්ථාන්විත භාවය. ඒක තුන් ආකාරයකට කියනවා කාමයේ පැවැත්ම, කාම තණ්හාව, භව තණ්හා, ඊ භව තණ්හා. එතකොට එතකොට මේ තුනේම විග්‍රහය පැවැත්ම හැටියටයි පෙන්වන්නේ. අන්න ඒකයි මහා සලායතන සූත්‍රයෙන් පෙන්වන අවිජ්ජා භව තණ්හාව තමයි දුරු කරන්න තියෙන්නේ. අවිද්‍යාවයි භව තණ්හාවයි. අපි මේකේ විග්‍රහය බලමු. ආයත් හොඳට තේරුම් ගන්න මේ පැහැදිලි කරන්නේ මොකද්ද? ඊතර වීමේ දැක්ම කියන කාරණාවේ විග්‍රහය. ඊතර වීමේ දැක්ම කියන කාරණාවේ විග්‍රහය. ඒකේ ලැබීමේ දෙයක් වෙන්න බෑ. ද්වේතාවයක් ආව නම් ඒක ලැබීම. අයින් වෙන්න දැන් එකක් තියෙනවානේ. එහෙම නැතුව ඊතර වීමේ දැක්මේ විග්‍රහය. එතන මේ ඊතර වීමේ දැක්මේ විග්‍රහයේදී ඊතරවන දකින ඥානයයි ඉස්මතු වෙන්නට ඕන නැත්තේ පැහැදිලි කරන තැනදී. සාකෝ පනේසා භික්කවේ තණ්හා කත්ත උපජ්ජමානා උපජ්ජති කත්ත නිවිසමානා නිවිසති යං ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිසමානා නිවිසති කිංච ලෝකේ පිය රූපං සාත රූපං. මොකද්ද පෙන්වන්නේ මහණෙනි? ඒ තණ්හා උපදින්නේ කොහෙද? මේ නැවත නැවත පවතින්නේ කොහෙද මේ තණ්හාව? බැහැගන්නේ කොහෙද? උපදින්නේ කොහෙද? තණ්හාව. දැන් මේ මොකක් විග්‍රහ කරන්නද යන්නේ? තණ්හාව. තණ්හාව කියන කාරණාවකට ඉඩක් වෙන්නේ කොහෙද? තණ්හාව කියන කාරණාවකට ඉඩක් වෙන්නේ කොහෙද? තණ්හාව කියන කාරණාවකට ඉඩක් වෙන්නේ කොහෙද කියනකොටම මොකද්ද තණ්හාව? පැවැත්ම කියන එකනේ. ආයි තේරුම් ගන්න. මොකද්ද තණ්හාව? පැවැත්ම. මොකද්ද? නැවත පැවැත්ම. ඒතන හතුරින් පිළිගැනීම නන්දි රාග සහගත බව. නැවත පැවැත්මනේ. එතකොට එහෙනම් කොහෙද කියනකොට කොහෙද කියන විග්‍රහය නිර්වචනයේ පැහැදිලි කරලා දෙන එකම මොකද තණ්හාව? කොහෙද කියන නිර්වචනයේ පැහැදිලි කරලා දෙන එකම තණ්හාව. ඔන්න පැහැදිලි කරනවා. මොකද්ද? ප්‍රිය ස්වરૂප සාත ස්වરૂප, ඇලෙන ස්වરૂප, ප්‍රිය වූ ස්වરૂප. ඇලෙන ස්වરૂප ප්‍රිය වූ ස්වરૂප කියන කාරණාවේ තමයි තණ්හාව උපදින්නේ. බැහැගන්නේ. තණ්හාව කියන්නේ පැවැත්ම කියන එක. ඇලෙන ස්වરૂප ප්‍රිය ස්වરૂප කියන කාරණාවක් යම් කතාවක් කතා කරනවා කියන්නේ අන් දුක්ඛ සමුදය. ඒ කියන්නේ අභිනන්දිත අබ්බජිත අජ්ජෝසාය තිට්ඨතින කතාව ආවනේ. කතාව ආවා කියන්නේ දුක්ඛ සමුදය. ඒක තමයි තණ්හාවේ කෘත්‍යය. අපරාධ තියෙන්නේ මොකද්ද? අරක වෙනම තණ්හාව වෙනක තණ්හාව කියන එකට වස්තුත්වයක් ඇවිල්ලා. තණ්හාව කියන එකට වස්තුත්වයක් ආවනම් ආයි තණ්හාවට කොහෙද උපදින එක කතා කරන්න අවශ්‍යතාවයක් නැහැනේ. ඒකටම තණ්හාව කියලා විග්‍රහයක් දෙන්න පුළුවන් නෙවෙයි. තණ්හාව කියන එකට වස්තුත්වයක් කියන යම් නිර්වචනයක් එන්න බැහැනේ වෙන කෘත්‍යයක් තියෙන්නේ. ඒතර නිර්වචනයේ කෘත්‍ය තාත්වික වෙන විග්‍රහය තමයි කොහෙද කියන කාරණාවෙන් පැහැදිලි වෙන්නේ. එහෙම නැතුව අතන ඇහැ වෙනම මෙතන තණ්හාව වෙනම හරි ඇහි තණ්හාව හට ගන්නවා කියලා අන්න මේ තණ්හාවටත් වෙනම නිර්වචනයක් ඇවිදලා ඇහැටත් වෙනම නිර්වචනයක් ඇවිදලා ඇහැ කියන නිර්වචනයේ කෘත්‍යම පැවැත්මයි කියන්නේ තණ්හාව. අන්න ඒක තමයි තණ්හාව. උපජ්ජමාන උපජ්ජති නිමිසමාන නිමිසති. හොඳට ඒක තේරුම් ගන්න. එතකොට මොකද්ද පේස රූපේ සාත රූප ඔන්න පැහැදිලි කරනවා. චක්කුං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමාන උපජ්ජති එත්ත නිවිසමාන නිවිසති. ඇස කියන ලෝකය ප්‍රිය ස්වરૂපයි ඇලෙන ස්වરૂපයෙන් යුක්තයි. අන්න එහි කියනවා මේ තණ්හාව ඉපදීමෙන් ඉපදින්නේ බැස ගැනීමක් වෙනවනම් බැස ගැනීම සිදු වෙන අන්න ඒ කාරණා මොකද්ද? ඇස නම් වූ ලෝකේ චක්කුං ලෝකේ ඇස නම් වූ ලෝකේ තමයි මේ ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ අන්න ඒ තමයි තණ්හාව උපදින්නේ පිහිටනුවේ අන්න ඇහි කනේ නාසයේ දිවේ කයේ
මනස. චක්කුන් ලෝකේ පිය රූපං සාත රූපං. ජීවා මේ සෝතං ලෝකේ පිය රූපං සාත රූපං. ගහනං ලෝකේ පිය රූපං සාත රූපං. ජීවා ලෝකේ පිය රූපං සාත රූපං. කායෝ ලෝකේ පිය රූපං සාත රූපං. මනෝ ලෝකේ පිය රූපං සාත රූපං. දැන් අපි කොහේදී හරි කියනවා නම් ඇහැ කියන එක තියෙනවා. තණ්හාව නැහැ. තණ්හාව කියන්නේ මොකද්ද? පැවැත්ම. ඇහැ කියන එක තියෙනවා කියන්නේ තණ්හාව. ඇහැ කියන එක ඇහැ කියලා කතාව කියන්නේ මොකද්ද? අන්න ප්‍රිය ස්වરૂපය. මේ ස්වરૂපයක් නේ. ප්‍රිය ස්වરૂපයක් සාත ස්වરૂපයක්. ඒ කියන්නේ ප්‍රිය ස්වභාවයක් නේ. ප්‍රිය ස්වභාවය ප්‍රිය ස්වરૂපයක් ඇලෙන ස්වરૂපයක්. එතකොට දැන් අපට ඒක වස්තුත්වයක් හැටියට ඒ කියන්නේ හරි එම කතා කරන්න බෑනේ. ඇහැ කියන කාරණාව එකම කන නාසය දිවකය මනස කතා කරන්නේ කොහොමද වස්තුත්වයක් හැටියට? ඒ කතාව තුළම කියවිලා ඉවරයි ඇරෙන ස්වභාවය කියලා. ඇරෙන ස්වභාවය කියන්නේ අභිනන්දන අභවජති අජ්ජෝසාය තිර දෙකෙන් කතාවාව කියන්නේ. ඇහැ කියන කතාවාව කියන්නේ. කන කියන කතාවාව කියන්නේ. අභිනන්දති අභවජති අජ්ජෝසාය තිරදී. ඒ කියන්නේ අර පැවැත්ම කියන කාරණා ප්‍රකට වුණා. ඒ කියන්නේ මොකද? තණ්හාව. ඒ කියන්නේ දුක්ඛ සමුදය. අන දුක්ඛ සමුදය. එතකොට මේක ඥානයක් වෙනකොට මෙන්න මේ කෘත්‍ය ඥානයක් වෙනකොට ඥානෙ වෙන්නේ මොකක් එක්කද? පිරිසිදු හැවීමේ කෘත්‍යයේදී. එතකොට මේ කාරණාව එක්ක පිරිසිදු හැවීමට දැන් ජීවිතේ යෙදෙන කියලු කරුණු එක දුක කියන කාරණාවක පිරිසිදු හැවීමේ කෘත්‍යය හොයාගෙන යනකොට මොකද සිද්ධ වෙන්නේ? අන්න අර කතාවක් ඇති බව කියන කාරණාව අභිනන්දති අබ්බජති අජ්ජෝසායති ඉත්තති කියන මෙන්න මේක තමයි හේතුව. ඒකයි හේතුව. ඒ හේතුව හොයාගෙන යන තැනදී මොකද වෙන්නේ? ලැබීමක් කියලා නේද? අනබිනන්දති අනබිවජති අනජ්ජෝසායති ඉත්තති. හොඳයි ඔන්න පළවෙනි එක තමයි චක්කුන් ලෝකේ පිය රූපං සාත රූපං. ඒකට ඇහැ කන නාසය දිවකය මනස කියලා කතාවක් එදීම තුලම ඒ කතාව කියන්නේම ප්‍රිය ස්වરૂපයේ ඇලෙන ස්වરૂපයේ කියන මේ කාරණාව යුක්ත වෙන ඇහැ කන නාසය දිවකය මනස විග්‍රහය කියනකොටම ප්‍රිය ස්වરૂපය පැවැත්ම වෙලානේ. නැවත පැවැත්ම වෙලානේ. ඇලීමෙන් යුක්ත වෙලානේ. ඒක පිළි අරගෙනනේ. පිළි අරන් නැද්ද ඒක? පිළි අරගෙන. ඇහෙනේ රූප දකින්න. දැන් ඥානයක් වෙලාද? ඥානයක් වෙලා නෙමෙයි. ඥානයක් වෙලා නැතුව එහෙම වෙද්දි. ඥානයක් වෙලා නැතුව එහෙම වෙද්දි විතරකයක් විතරයි. එහෙනම් විතරකේ එක තමයි ඊට පස්සේ සාත ස්වરૂපයක් වෙලා තියෙන්නේ. ඒකේ ඥානියකුත් නැහැ. ඔන්න ඔය විදිහට නොගැලවෙන විදිහට මේ ලෝකයා සසර යනවා. හොඳට තේරුම් ගන්න. ඊළඟට නැහැ කන නාසය දිවකය මනස. දැන් හිතලා බලන්නකො තව එකක් මේ ඉතුරු කියන කලින් කියන්නම්කෝ. දැන් මම මේ අර්ථයත් එක්කම කියාගෙන යන්නේ නේ. දිට්ඨිය සුප්පඩු විද්දායි අර්ථයයි මොකද්ද මේ කියන එක වෙනම් මම පස්සේ පොඩ්ඩක් කියලා දෙන්නම් අර මානසිකාර්ථ සම්භවයත් එක්ක. එතකොට දැන් ඇහැ කියන කාරණාව රූප කියන එක නෙමෙයි ඇහැ කියන එක. ඇහැ කියන කාරණාව කතාවම ඇහැ කියන කතාවම පැවැත්ම කියන නිර්වචනය අභිනන්දති කියන හොයන කාරණාවේදී හොඳට හිතලා බලන්න. ඇහැ හම්බ වෙලාද? හම්බෙලා නැහැ. ඇහැ ලැබිලාද? ඒත් නැහැ. ඇහැ යෙදිලාද? ඒත් නැහැ. ඇයි? ඇහැ යෙදෙන්න රූප නැතුව පුළුවන්ද? රූප නැතුව ඇහැ යෙදෙන්න බෑ. ඒ කියන්නේ අඩුම අපිට කතා කරන හරිය යෙදෙන්න රූපේ යෙදෙන්නට ඕනේ. එහෙනම් ඇහැ කියන කතාවම ප්‍රිය ස්වરૂප සාත ස්වરૂප කියන කාරණාවේ තණ්හා උපජ්ජමාන උපජ්ජති කියන කාරණාව ඒ ඉපදීමේ කෘත්‍යයක බලන කරුණ එක මොකද වෙන්නේ? ඒ කාරණාව එක්කම නාබිනන්දති නාබජති නාජෝසායතිතති. ඒ කොහෙන්ද ඇහැක් හම්බ වෙන්නේ? කාටද කතා කරන්න පුළුවන් ඇහැ? ඇහැයි රූපයි කතා කරොත් ඒකයි තියෙන්නේ මොකද්ද? ඒක චක්කුංච පටිච්ච චක්කුංච පජානාති රූපංච පජානාති යන්ති හදබයං පටිච්ච උප්පදි සංයෝජන සංච පජානාති. එතන සංයෝජන වෙන ආයතන පබ්බේට. දැන් මෙතන දුක්ඛ සමුදය හොයාගෙන යනකොට අතන ආයතන පබ්බයත් එක්ක කතා කරන්නේ සංයෝජනෙ. ඒකට සංයෝජනෙනේ. දැන් මෙතන ඇහැ කියන කාරණා පිරිසිදු හේවීමේ කෘත්‍යයත් එක්ක මෙතනදී මොකද්ද වෙන්නේ? පැවැත්ම කියන නිර්වචනයේ ඒක කතාවේ
කතාව තුලම හොයන කෘත්‍ය ඉස්මතු වෙද්දී ඒ කතාවට ඉඩ නැති වෙලා යනවා. ඔය විදිහට ජීවිතයේ නිතරම විචක්ෂණ සීලීව සිහිය මුල් කරගෙන ආතාපි සම්පජාන හතිම මේ දැන් ඒ ටික හතිපටන් තියෙනවනේ නේද? ආතාපි සම්පජාන හතිම. මෙන්න මේකේ යෙදෙනකොට මොකක්ද පිහිටි මොකක්ද අයින් වීම? ඔය කතාව නෑනේ. කතා කරන්න තියෙන ප්‍රඥාවෙන් යුක්තයි කියලා විතරයි. අපට සිහිය පිහිටව ගන්නත් ඒ විදිහට ඉන්න බැරි තැන, වීරියත් කරන්න බැරි තැන, විචක්ෂණයත් එක්ක විචක්ෂණය දෙන්න නැති තැන අපි හොයනවා ලබා ගන්න දේවල්. ඇයි බුදුරන් වහන්සේගේ ධර්මයට එච්චර අසාධාරණයක් කරන්නේ? අපේ නොහැකියාවෙන් නැවෙන්න බෑ, අනුගත වෙන්න බෑ. කීකරු වෙන්න බෑ, අවනත වෙන්න බෑ, මේ විවෘත වෙන්න බෑ. සිහිය පිහිටවා ගන්න බෑ ඒ කාරණාවත් එක්ක. මොකක් එක්කද? යථාර්ථය දැකීම කියන විචක්ෂණය කියන එකට සිහිය පිහිටවා ගන්න බෑ. වීරිය නෑ ඒකත් එක්ක. එහෙම තියෙදි ධර්ම විකෘති කරන්න තියෙන ධර්මයේ විකෘති වෙන විදිහට අර්ථ ඉස්මතු කරන්න තරම් ඇයි අපි අකෘතඥ වෙන්නේ? ඇයි අපි අසත්පුරුෂ වෙන්නේ? ඇයි අපි අඥාන වෙන්නේ? බැරි ආවදී පුළුවන් ආව දාගෙන අනේ මොකද්ද එකක් විග්‍රහ කරනවා. ඒක නිසා හොඳට ඒක තේරුම් ගන්න. එතකොට එහෙනම් ඇහැ කියන ලෝකයේ පිය ස්වરૂප සාත ස්වરૂප කියන මෙන්න මේ කාරණාව එකම ඇහැ කියන නිර්වචනය ඒ කතාවේ කතා තුලින්ම නිර්වචනය යෙදීමක් යෙදෙන්නේ නැහැ. දැන් ඇහැ කයින් වෙන්නේ නැහැ නිසා. ඇහැ කියන කයින් වෙන්නේ නැහැ. තියෙන්නේ පැයින් වෙන්නේ. නෑ නෙමෙයි. එතකොට අර මැනීම ඉක්ම වෙලා. අපි දැන් තියෙන්න දෙපෑ කියලා තායි මුකුත් නැහැ නේද? මනසින් මුකුත් නැහැ කියලා කී මනස ඔය තියෙන ෂෝක් එකට. දැන් මනසින් ඔක කියන්නේ ඒකනේ වැඩේ තියෙන්නේ. හිතන්නේ මනසින්නේ. ඇහැ කන්නාසේ දිව කය නම් ඔව් හරි ඒක නෑ. ඒක නෑ තමයි. ඒක තියෙන්නේ ඒක මෙහෙමයි වෙන්නේ. මනස ඒක ඒකාන්තයෙන් තියෙනවා. අනේ අර බ්‍රහ්මජාල සූත්‍රයේ තියෙන දෘෂ්ටිය මොකද්ද? කොටසක් අනිත්‍යයි කොටසක් නිට්ටයයි. අසකරණාශය දිව කය අනිත්‍යයි මනස නිට්ටයයි. ඒකනේ බ්‍රහ්මජාල සූත්‍රයේ දෘෂ්ටි. බුදුරු ලෝකේ පහළ වෙන කලින් තිබිච්ච දෘෂ්ටිනේ. එච්චරයි වෙලා තියෙන්නේ. හොඳට ඒක තේරුම් ගන්න. රූපාලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේ සතන්නා උපජ්ජමානා උපජ්ජි දෙත්ත නිවිසමානා නිවිසති. රූපාලෝකේ, සද්ධාලෝකේ, ගන්ධාලෝකේ, රසාලෝකේ, පොට්ටබ්බාලෝකේ, ධම්මාලෝකේ. එතකොට එන්න කරුණු එතනත් හයක් පෙන්නනවා මේ ටික. වෙන් වශයෙන් දැන් මේ සංයෝජන නෙමෙයි කතා කරන්නේ මේ වෙන් වශයෙන් මේ කරුණු. අන්න පිය ස්වરૂප, සාත ස්වરૂප කියන එකත් එක්ක. එතකොට රූප කියන ලෝකේ, ශබ්ද කියන, ගන්ධ, රස, පහස, අරමුණු කියන මෙන්න මේ ලෝකයේ අන්න ඒ කතාව තුළ මොකක්ද ඉස්මතු වෙලා තියෙන්නේ? ඒ කතාව තුළම ඉස්මතු වෙලා තියෙනවා නැවත පැවැත්ම නන්දිරාග සහගත බව කියන එකනේ. තණ්හාවේ කෘත්‍යය. තණ්හාව නිමෙදී බැහැගෙන තියෙන්නේ. තණ්හාව බැහැගෙන තියෙන්නේ ඒක ඒ එක්ක විචක්ෂණශීලී උපරිම යෙදීමත් එක්ක ඒ කාරණාව ලැබිලා නැහැ. ලැබිලා නැති බව ලැබිලා නැහැ. ආයක තේරුම් ගන්න. ලැබිලා නැති බව ලැබිලා නැහැ. අපිට ලැබිලා නැති බව ලැබෙන්න ඕනේ. ඒකනේ වැඩේ තියෙන්නේ. ඉතින් ලැබිලා නැති බවක් ලැබෙන්න තියෙන ධම්මාරම්මණයක් නේ නන්නේ. ඒක ලැබිලා නෑ. ඒක තින් ලැබිලා. එහෙම වෙන්න බෑ. එහෙම නැතුනොත් මොකද සිද්ධ වෙන්නේ? ඊතර වෙනවා. හරි නේද මේ දර්ශනේ දැක්ම ඊතරවන දැක්මේ කෝණේ නේද මේ එතකොට? නැත්නම් අපිට läග් ගැනීමේ කෝණයක් වෙන්න කිව්වොත් තියෙන ප්‍රශ්නයක්. ඔය විදිහට පෙන්නනවා ඊළඟට චක්ක විඥානං ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තසතන්නා උපජ්ජමානා උපජ්ජති. සෝත විඥානං ලෝකේ ගහන විඥානං ලෝකේ ජීවා විඥානං ලෝකේ කාය විඥානං ලෝකේ මනෝ විඥානං ලෝකේ. ඇසයි කියන මේ ඇස කියන කාරණාව එක්ක එයාගේ ඒ කියන්නේ ඇස කියන කාරණාවේ දැන ගැනීම. කන කියන කාරණාවේ දැන ගැනීම. නාහය කියන කාරණාවේ දැන ගැනීම. දිව කියන කාරණාවේ දැන ගැනීම. ඒ කියන්නේ අපි පැත්තකින් දැන ගන්නව නෙමෙයි. ඒ කියන්නේ ඇහැ කියන කාරණාවේ දැන ගැනීම. කන නාසය දිවකය මනස කියන අන්න ඒ කාරණාවේ දැන ගැනීම. එතකොට දැන් අපට දැන ගැනීමක් හෝ එතකොට. මොකකටද මම කිව්වේ? දැන ගැනීම කාගේද? ඇහැ කියන කාරණාවේ දැන ගැනීම. නාහය දිවකය මන කියන එයාලගේ දැන ගැනීම. ඒතර අපි මොනවද දැනගන්නේ? අපි කිව්වේ මොකකටද? මං කිව්වේ මොකකටද?
ඉතින් මම නෑ කියන්නේ ඇයි එහෙනම්? ආත්ම කියේ මොකටද? ආත්මේ නෑ කියන්නේ ඇයි එහෙනම්? ඔය කතාවේ දෙන්නේ නෑ නේද මේ චින්තනයේ මෙහෙවුවාම. එතකොට මෙන්න මේ දැන ගැනීම කියන කාරණාව කියන විග්‍රහය තුලම කියවිලා ඉවරයි. මොකද්ද ප්‍රිය ස්වરૂප සාධ ස්වરૂප කියන මෙන්න මේ කාරණාව එක්කම කියවිලා ඉවරයි. උපජ්ජමානනේ. ඒ කතාව තුලම කියවිලා ඉවරයි මොකද්ද? පැවැත්මක් නැවත පැවැත්මක් අභිනන්දනයක් läග ගැනීමක්. හැබැයි ඔය කාරණාව ඔය විදිහට හෙවීමේ කෘත්‍යයක් නම් තියෙන ඥානයක් නේ. එහෙනම් සිදුවීමේ කෘත්‍ය මොකද්ද? අන්න අනබිනන්දති අනබජති අනජ්ජෝසායතිට තේතරවි. හැබැයි මේක වෙන් වශයෙන් මේ කරුණ බලන්න ඕනේ. දැන් අපට තියෙන්නේ මොකද්ද? ඇහැ රූප අපටම එකටනේ. දැන් අපි හිතන්නේ මෙහෙම. දැන් ඔබේ එදීමේ කාරණාව මනසද ධර්මයේද මනෝවිඤ්ඤාණයේද නැත්නම් වෙන මොකක් හරිද? මනස නම් ඔබට අරමුණක් එන්න බෑ. අරමුණ නැතුව මනස පවතින්නෙත් නෑ. අරමුණ නම් මනසක් එන්න බෑ. අරමුණ මනස නැතුව පවතින්නෙත් නෑ. අපි එතකොට මොන වගේද හිව්වේ ඇත්ත කියලා? මම ඔබට මේ ළඟදී දේශනාවක් පැහැදිලි කරා මේ ධර්මයේ මොකක්ද බුදුරණවහන්සේ පෙන්නපු න්‍යායක්. න්‍යාය කියන කාරණාව ලැබීමක් නෙමෙයි. අපි මොකද්ද කරන්නේ? න්‍යාය ලැබෙන්න වෙනවා. ඒ කියන්නේ අර ලුණු ටික මේ සෝඩියම් ක්ලෝරින් එකතුලා සෝඩියම් ක්ලෝරයිඩ් හැදෙනවනේ. අපි මොකද කරන්නේ? මේක මේ අරක ඇතුලේ බලනවා. Na කෝ Cl කෝ දැන් අර NaCl ටික අරක ඇතුලේ බලන්න යනවා. ඔන්න වගේ අධික මෝඩ ගොංකමක් තමයි කරන්නේ. අධික මෝඩ ගොංකමක්. NaClුයි බලන්න යනවා අරක ඇතුලේ. තියෙනවද? නැහැ. ඒ වගේ මෝඩකම් කරන්න එපා. ගොංකම් කරන්න එපා. අධික ගොංකම් කරන්න එපා. අධික මෝඩකම් කරන්න එපා. මෙන්න මේ වගේ අද මොකද කරන්නේ? ඕන් අරමුණු, බේම් මනස, බේම් මනෝවිඤ්ඤාණය. දැන් කොහොමද ඒව වෙන්නේ? බේම් මේකයි මනස කියන කාටද පුළුවන්? මෙන්න මේකටයි ඇහැ කියන්නේ කාටද පුළුවන් කියන්නේ? මෙන්න මේකට රූපය කියන්නේ. ඇහැ කියනකොටම රූපේ කතා වෙලානේ. මං අහන්නේ ඇහැ. මං අහන්නේ චක්කු විඤ්ඤාණය. බලන්න කොච්චර මේ ඉගෙන ගන්න කාරණාවේ මෝඩකමින් ඉගෙන ගන්නවද කියලා. ඉතින් මේක වෙන් වශයෙන් කියලා දෙන්නේ මේක න්‍යායක්. මේ කාරණා මේ විදිහට දකින්න ඕනේ. අපේ තියෙන ගොංකම් මේකට ඇතුල් කරන්න එපා. අපේ තියෙන මෝඩකම් මේකට ඇතුල් කරන්න එපා. ඇතුල් කළා මේ ශාසනය බුදුරජාණන් වහන්සේගේ ධර්මය විනාශ කරන්න එපා. තේරෙන්නේ අපිට අර මොකක්ද එකක් කියනවනේ තේරුම් ගන්න ඕනේ කියලා. වැදගත් දේ ඉගෙන ගන්න ඕනේ කියලා ඉන්නේ නේ. මොකක්ද එකක් එනවා තේරුම් ගන්න ඕනේ කියලා. වැදගත් දෙයක් නම් ඉගෙන ගන්න. එච්චරයි කරන්න තියෙන්නේ. වැදගත් නැති නිසා තේරුම් ගන්න ඕනේ. ඔකයි වැඩේ තියෙන්නේ. වැදගත් නැහැ. ඉතින්ද යන්න එපා. එතකොට මනසේ අචිත්තය තමයි දැන ගැනීම. ඇහි අචිත්තය තමයි දැන ගැනීම. චක්කු විඤ්ඤාණය. මනෝ විඤ්ඤාණය මේ මනසේ අචිත්තයක් එක දැන ගැනීම තියෙන්නේ. මනෝ විඤ්ඤාණය. එතකොට දැන් ඒ කෘත්‍යයට කොහොමත් පැත්තකින් බලවට පස්සේ ඒ කාරණාව හොයාගෙන යනකොට මම තියනවද නැද්ද කියන ප්‍රශ්නේ ඉන්නේ නැහැනේ. ඒ ප්‍රශ්නේ ඉන්නෙම නැහැ. එතකොට මේ කාරණාව වෙනම බලනකොට ඒ කතාව කීම තුලම මොකක්ද වෙන්නේ? අභිනන්දති අභෝධිත අජ්ජසාසිත කියන්නේ තණ්හාව කියන කෘත්‍යයනේ. හැබැයි ඒ කියන්නේ යන දේ තුල මේ කාරණාව කතා වෙන්නේ නැහනේ. ඇයිද මනෝවිඤ්ඤාණය කියන කාරණාව කතා කරන මනසක් කතා කරලා රූප අරමුණක් කතා කරලා. මනෝවිඤ්ඤාණය වේ කතා කරන්නේ. ඒ නිසා හිතන්න හොඳට. චක්කු සම්පස්සෝ ලෝකේ පිය රූපං සාත රූපං එත්තට තණ්හා උපජ්ජමාන උපජ්ජිත එත්ත නිවිසමාන නිවිසති. සෝත සම්පස්සෝ, ගහන සම්පස්සෝ, ජීව සම්පස්සෝ, කාය සම්පස්සෝ, මනෝ සම්පස්සෝ. එතකොට මොකද්ද? ඇස කියන ඒ ස්පර්ශය. ඒ කියන්නේ අර ඇස කියන කාරණාවක් අර යෙදීමක් කියලානේ. කියන්නේ යෙදීමේ කෘත්‍යය. සම්පස්සේ කියන්නේ ස්පර්ශයක් වෙලා. දැන් අපට මේ ඇහැකුයි ස්පර්ශෙකුයි විඥානෙකුයි වින් වශයෙන් හම්බ වෙනවද? කතාවක් තියෙනවද? හැබැයි බුදුරණවහන්සේ පෙන්නන්නේ ඒක
න්‍යාය. මම ඒකයි කිව්වේ. සෝඩියනුයි ක්ලෝරිනුයි බලන්න යන්න එපා සෝඩියම් ක්ලෝරයිඩ් හැදුනට පස්සේ. භාජනයක සෝඩියම් ක්ලෝරයිඩ් හැදුනට පස්සේ Na අකුරයි Cl අකුරයි බලන්න යන්න එපා. එහෙම බලන්න යන්නේ ඒක මෝඩකම. හයිඩ්‍රජන් ඔක්සිජන් එකතු වෙලා H2O හැදෙනකොට ඒකේ හයිඩ්‍රජන් ඔක්සිජන් H අකුරයි O අකුර බලන්න යන්න එපා. අන්නේ විදිහට තමයි මේ ඒ විදිහට බලන්න යන්නේ නැත්නම් එයා ඥානාන්විතයි. එයා න්‍යාය දන්නවා, සිද්ධිය දන්නවා හරි. එහෙම නැත්නම් ගොන්ත අකතීරු මොඩයි. අන්න ඒ විදිහට මේකෙත් බලන්න ගියොත් එහෙම හරි ප්‍රශ්නයක්. ඒ හිතන්න විචක්ෂණයට දුන්න ඉඩක් දුන්න දහමේදී දැන් චක්කු සම්පස්සේ තනි වෙලා හම්බ වෙලා. මේක තමයි මනෝ සම්පස්සේ තනි වෙලා හම්බ වෙලා. ඒ කියපු කතාව තුළම පැවැත්මක් නිර්වචනය වෙනවා. ඒ කියපු කතාව තුළම පැවැත්ම ඉස්මතු වෙන්නේ නැහැ. කතාවක් කීමේ ඉඩක් හම්බ වෙනවා. ඒ කාරණාවම පැවැත්ම නිර්වචනය. ඒක ඒ කාරණාව හෙවීමේ කෘත්‍ය නම් ඉදලා තියෙන්නේ. හෙවීමේ කෘත්‍ය එක්කම ඉදලා තියෙන කාරණා ප්‍රහාණය කිරීම වැඩපිළිවෙල. මම පැත්ත කරලා ප්‍රහාණය කරනවා නෙමෙයි හෙවීමේ කෘත්‍යෙදිම යෙදීමක් වෙලා නැහැ ප්‍රහාණීයම සාක්ෂාත් වීම නිරෝධය. කරපු කාරණාව මාර්ගය. ලේසි නෑ ඉතින්. කියලා දෙන්නත් මට අමාරුයි. අහගන්නත් අමාරුයි කියලා දෙන්නත් අමාරුයි කරන්නත් අමාරුයි නේ. ඒකනේ දුර්ලභව බුද්ධ උප්පාදෝ කියන්නේ නේ. දුර්ලභව සද්ධම්ම සවන. ඔය දුර්ලභ කරනවා. චක්කු සම්පස්සජා වේදනා ලෝකේ පිය රූපං සාත රූපං එත්තසතන්නා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිසමානා නිවිසති. ඊළඟට හොත සම්පස්සජා වේදනා ලෝකේ කාය ගහන සම්පස්සජා වේදනා ලෝකේ ජීවා සම්පස්සජා වේදනා ලෝකේ කාය සම්පස්සජා වේදනා ලෝකේ මනෝ සම්පස්සජා වේදනා ලෝකේ. දැන් මනෝ සම්පස්සජා වේදනා ලෝකේ චක්කු සම්පස්සජා වේදනා ලෝකේ. ඒ කියන්නේ ඇස කියන මේ යෙදීමේ කෘත්‍යයත් එක්ක ඒ ස්පර්ශයත් එක්ක ඒ තුලින් පැන නැගන මොකද්ද වේදන විඳීම. දැන් මේක මේ කියන්නේ. මේක කාටද හොයාගන්න පුළුවන්? මනසේ ස්පර්ශයෙන් පැන නැගුණ විඳීම. පුළුවන් වෙයි. හැබැයි මේ කතාව ඇත්තද බොරුවක්ද? ඇත්ත. මේ කාරණාව කීමම මොකද්ද? මේ කාරණාව කීමම පැවැත්ම. මේ කාරණාව පිරිසිදු හැවීමේ කෘත්‍යයක් වුණොත් සමුදේ ප්‍රහාණය වැඩපිළිවෙල වෙලානේ. ඇයි? පිරිසිදු හැවීමේ කෘත්‍යෙදී අනුගත වීමක් එක්ක යෙදලා පිරිසිදු හැවීමේ කෘත්‍යයක් යෙදෙනවා නම් මනෝ සම්පස්සේ කියන කාරණාවෙන් උපන් විදීම කියන මෙන්න මේ කාරණාව කතාවම ඉක්ම වෙන අනබිනන්දති අනබවජති අනජ්ජෝසායතිතති කියන වැඩපිළිවෙලෙන් ඈතර වීමේ කෘත්‍යය. මාර්ග කෘත්‍යය. හොඳට හිතන්න ගැඹුරුයි. බුදුරණාහිගේ ධර්මයේනේ. ඊළඟට රූප සංඥා ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සතන්නා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිසමානා නිවිසති. සද්ද සංඥා ලෝකේ, ගන්ධ සංඥා ලෝකේ, රස සංඥා ලෝකේ, පොට්ටබ්බ සංඥා ලෝකේ, ධම්ම සංඥා ලෝකේ. එතකොට මෙන්න මේ සංඥාව කියන ලෝකේ මොකද්ද? සංඥා හඳුනා ගැනීම. රූප හඳුනා ගැනීම. රූපද කියන්නේ නෑ රූප හඳුනා ගැනීම. ශබ්දද කියන්නේ නෑ ශබ්ද හඳුනා ගැනීම. ගන්ධද කියන්නේ නෑ ගන්ධ හඳුනා ගැනීම. දැන් මෙන්න මේ කෘත්‍යය. මේ කෘත්‍යය හඳුනා ගැනීම කියන කෘත්‍යනේ නේ. දැන් ධම්ම හඳුනා ගැනීම. ඔබට ධම්ම හඳුනා ගැනීමදී හඳුනා ගැනීමද හම්බෙන්නේ ධම්මද? ධම්ම හම්බෙන්නේ නැහැ හඳුනා ගැනීම හම්බෙන්නේ නැහැ. මෝඩකමින් මනෝලෝකෙක ඉන්නවා. ඒ කියන්නේ මොකක් එක්කද ඉන්නේ? එකම එක දෙයයි මෝඩකම විතරයි. මෝඩකමක ඉඳීමක් කියන්නේම අවිද්‍යාවයි භව තණ්හාවයි. මෝඩකමක ඉඳීමක් විතරක් නෙමෙයි තියෙන්නේ. මෝඩකමක ඉඳීමක් විතරමයි තියෙන්නේ. වෙන කිසි දෙයක් නෙමෙයි තියෙන්නේ. ඒ නිසා අපි තුල ඉස්මතු විය යුතුයි මෝඩකමක් තහවුරු කරගන්න යන්නේ නැතුව විචක්ෂණ වැඩපිළිවෙල දිගටම පැවැත්වීමට. මේකට හරිම කම්මැලි නේ එකනේ වැඩේ තියෙන්නේ. අපි වීරිය කරනවා කියා කරන්නේ. අනේ ඒක කරන්නේ නේ ඇඟ තද කරගෙන නිකන් අර අමු වෙන එකක් කරන්නේ. එහෙම නෙමෙයි. මෙන්න මේ විචක්ෂණය කියන මේ පිරිසිදු හැවීමට අවශ්‍ය කාරණාව සත්‍ය ගවේෂී කියන එක මෙන්න මේක හොයන්න කරන්නකෝ. අර එක එක දේවල් අරගෙන ලබා ගන්න උත්සාහ කරන්න නැතුව. රූප සංචේතනා ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේ සතන්නා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිසමානා නිවිසති. සද්ද සංචේතනා ලෝකේ, ගන්ධ සංචේතනා ලෝකේ,
රස සංචේතනා ලෝකේ, පොට්ටබ්බ සංචේතනා ලෝකේ, ධම්ම සංචේතනා ලෝකේ. මෙන්න පිය රූපං සාත රූපං එත්තේ සාතන්නා උප්පජ්ජමානා උප්පජ්ජති. එත්ත නිවිසමානා නිවිසති. දැන් මේ කියපු කරුණු චේතනාව සංචේතනාව. රූප සංචේතනාව, සද සංචේතනාව. සංචේතනාව කියන කාරණාව කෘත්‍යය. දැන් ඔන්න මෙහෙම හිතන්නකෝ. ඔව් මෙතන වෙන්න රූපය. මේක හතුරෙන් පිළිගැනීමෙන් තමයි මේක වෙන්නේ. මේක තමයි රූප සංචේතනාව. අන්න මේක හතුරෙන් පිළිගැනීමෙන් තමයි මේක වෙන්නේ. කියන සංචේතනාව. එහෙම වෙන සංචේතනාව හතුරෙන් පිළි අරගෙන. පිළි අරගෙන විතරක් නෙමෙයි පිළි අරගත්ත බව ඥානෙකුත් නෑ. පිළි අරගත්ත බව ඥානයක් වෙන්නේ විචක්ෂණශීලී බවෙන් පිරිසිදු හැවීමේ කෘත්‍යය ඉස්මතු වෙනකොට. මම ඔබට නිතරම පෙන්නන්නේ මට මං වැදගත් නොවන වැඩපිළිවෙලක් කියලා. අපට තියෙන්නේ මට මං වැදගත් වෙන්නේ නැහැ කියලා ලැබෙන්න ඕනේ. සිදුවීමට නෙමෙයි ඉඩ දෙන්නේ. ඒක ලැබෙන්න ඕනේ. ඒක සංචේතනා ලෝකේ කියන කාරණාව පැවැත්ම නිර්වචනේ ඒ කාරණාව පිරිසිදු හැවීමේ කෘත්‍යය ඉස්මතු වීම වැඩපිළිවෙලක් වුණා නම් අන්න ඊතර වීම කියන නිර්වචනය. නිරෝධේ සාක්ෂාත් වීම. රූප තණ්හා ලෝකයේ පිය රූපං සාත රූපං එත්තේ සතන්නා උප්පජ්ජමානා උප්පජ්ජති එත්ත නිවිසමානා නිවිසති. සද්ද තණ්හා ලෝකේ, ගන්ධ තණ්හා ලෝකේ, රස තණ්හා ලෝකේ, පොට්ටබ්බ තණ්හා ලෝකේ, ධම්ම තණ්හා ලෝකේ. පිය රූපං සාත රූපං එත්තේ සතන්නා උප්පජ්ජමානා උප්පජ්ජති එත්ත නිවිසමානා නිවිසති. එතකොට මේ තණ්හා කියන ලෝකේ තණ්හාව උපදිනවා. තණ්හාව කියන ලෝකේ පිය ස්වરૂපය. දැන් රූප, සද්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම. මෙන්න මේ තණ්හානි කියන්නේ. ධම්ම තණ්හා. දැන් අපට තියෙනවද අරමුණක් කියලා පැවැත්මක් කියන කාරණාවක පැවැත්මක්. ඒකම පැවැත්මක් තමයි ඉතින්. අරමුණක් කියන පැවැත්මක්. දැන් ඔන්න මම අර මුලින් ඉඳලා කියපු කාරණා හොඳට තේරුම් ගන්න පුළුවන්. අරමුණක් කියන පැවැත්මම ප්‍රිය ස්වરૂපයක්නේ. ඒකම තණ්හාව. එහෙනම් ඇහැ කියන පැවැත්මම ප්‍රිය ස්වરૂපයක්නේ. ඒකම තණ්හාව. අරමුණක් කියන තණ්හාවම ප්‍රිය ස්වરૂපයක්. එතකොට ඒකම තණ්හාව. ඒ කතාවත් එක්ක පැවැත්මක් නිර්වචනය වුණේ. එතකොට මෙන්න මේ කාරණාව කියන තැනදිම තණ්හාව කියන නිර්වචනය වෙනවා. පිරිසිදු හැවීමේ කෘත්‍යයක් ඉස්මතු වෙලා ආවනම් ඒ සමුදයට ඉඩක් නැති වෙනවා. නිරෝධේ සාක්ෂාත් වීම සිදු වුණු වැඩපිළිවෙල දර්ශන කෝණේ ඊතර වෙන වැඩපිළිවෙල මාර්ග කෘත්‍ය. මාර්ග කෘත්‍ය වෙන්නේ නැති වෙන්නේ පිරිසිදු හැවීමේ වැඩපිළිවෙල සත්‍ය ගවේෂණ පිළිවෙල එන්නේ නැති නිසා. එනම ඔන්න බලන්න තණ්හා ලෝකයේ කියන කාරණා පිළිබඳ. අපි මෙව මෙහෙම කරනවා. ඕන් ඇහැ බේන් බේන් ඇහැ ආංග රූපේ බේන් චක්කු විඥානේ බේන් ස්පර්ශේ බේන් මේකයි විඳීම. බේන් රූප සංඥා බේන් රූප සංචේතනා බේන් රූප තණ්හාව. ඊට පස්සේ ඔන්න අපි රූප විචාර කරනවා. ඔන්න රූප විචාර කරනවා. මොකද්ද මේ? වැරදි දෙයක් තියෙනවනේ. හරි දෙයට යන්න ඕනේ නේ අපි. වැරදි දෙයක් තියෙනවා අපි හරි දෙයට යන්න ඕනේ. ඔය කොන්නේද තියෙන්නේ? ඔය කෝණයෙන් පැවැත්මනේ. වැරදි දෙයක් තියෙනවා හරි දෙයට යන්නට ඕනේ. මෙන්න මේ කතාව එන්නේ නැති වෙන වැඩපිළිවෙලක් පෙන්නපු ධර්මයට ඒ කතාව පැවැත්මක් කරගෙන. එතකොට නම් රූප තණ්හා, සද තණ්හා, ගන්ධ පොට්ටබ්බ ධම්ම තණ්හා කියන ලෝකේ ප්‍රිය ස්වરૂප, සාත ස්වરૂප, අන්න තණ්හාව බහැ ගැනීම. රූප විතක්කෝ ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සතන්නා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිසමානා නිවිසති. සද්ද විතක්කෝ, ගන්ධ විතක්කෝ, රස විතක්කෝ, පොට්ටබ්බ විතක්කෝ, ධම්ම විතක්කෝ ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සතන්නා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිසමානා නිවිසති. විතක්ක. රූප විතක්ක. අපට රූප විතක්ක කියන එකක් හම්බ වෙනවද? ධම්ම විතක්ක හම්බෙන්නේ නැහැ කොහොමද? ඒක නිකන් යෙදීමක් එක්කනේ තියෙන්නේ. අපි නිකන් මනසත් එක්කමයි ඔක්කොම තියෙන්නේ කියලා දාගෙන ඉන්නවද? මනසත් එක්කම ඔක්කොම තියෙන්නේ. කියන අපි අර අලුත් දේවල් දන්නවනේ බුදුරණවහන්සේට වඩා සර්වඥ වෙච්ච නිසා අද කට්ටිය. මේ කතා කරන පරියායක බලන්න. උන්නා බ්‍රාහ්මණ සූත්‍රය අපි කතා කරේ. එතකොට මේ කතා කරන පරියායක. මෙතන කතා කරන පරියාය මේ විදිහට. මදුපිණ්ඩික සූත්‍රේ පරියාය ඒක බලන්න ඕනේ මේ විදිහට. මේක ඊතරන පරියාය. මේක දර්ශන කෝණය. මදුපිණ්ඩික සූත්‍රයේ මේ විදිහින් පරියාය තමයි තියෙන්නේ. අපි මේ කරුණු අන්න ලෝකයක් තියෙනවා, ඊතර වීමක් තියෙනවා, මේ දෙකත් එක්ක
අන්න අපි ඊතර වෙන්න යනවා ලෝකෙ තිබිච්ච ආව අපි ඊතර වෙන්න යනවා. මෙන්න මේ කියමන තුලම තියෙන්නේ පැවැත්මක්. මේ කියමන තුලම විචක්ෂණශීලී බව නෙමෙයි ඉදලා තියෙන්නේ මානසින් මනෝලෝකී ගැලපීම. ඔන්න ඔතෙන් යන්න හොඳ නැහැ. එතකොට රූප විතක්ක, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම විතක්ක කියන මෙන්න මේ පිය ස්වરૂප, සාද ස්වરૂප කියන මෙන්න මේ කාරණාව නිර්වචනීය වීමම තණ්හාවේ කෘත්‍ය ඉස්මතු වීමයි විරසිදෙහි වීමේ වැඩපිළිවෙලක් එක්ක යෙදුන තැනදී ප්‍රඥාව ඉස්මතු වෙන කාරණාවේදී ලැබීමක් වීමක් කතාව නැහැ නිරෝධයේ සාක්ෂාත් වීමක් අත්විඳිල්ලක් හැටියට තව කෙනෙක් සම්බන්ධ වෙලා පැත්තක බලන් ඉන්නවා නෙමෙයි ඔය වෙන වැඩපිළිවෙල ඊතර වීමේ දැක්ම. ආය අහපව වෙන කතා නැහැ. කතාව ඉවරයි. ගින්න නිවුණා. ඔච්චරයි කතාව. අපිට නිමිති ගින්න බලන්න ඕනේ නේ. ඔකයි වැඩේ තියෙන්නේ. ඊළඟට රූප විචාරෝ ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සාතන්නා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිසමානා නිවිසති. සද්ද විචාරෝ ලෝකේ, ගන්ධ විචාරෝ ලෝකේ, රස විචාරෝ ලෝකේ, පොට්ටබ්බ විචාරෝ ලෝකේ, ධම්ම විචාරෝ ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සාතන්නා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිසමානා නිවිසති. විචාරය කියන්නේ කම්මැලි, මෝඩයි, වීරිය නැහැ, නැමෙන්න බෑ, හිතන්නේ නැහැ. ඔන්නෝකයි ප්‍රශ්නේ. ඒව කරන්නේ නැති නිසා නෙමෙයි. කොහොම හරි මේ කාරණාව එක්කරමේ කියන්නේ හිතීමට බුද්ධම කම්මැලිකමක් තියෙන. ලැබීමකට තමන්ට සද්ධා රුචි අනුසව ආකාර පරිවිතක දිට්ඨි නිඥාන කාන්ති එක ලැබිලා සතුටු වෙන්න නම් අර සොකීය වින්දනීය ලබන්න නම් පුදුම කැමැත්තක් තියෙන්නේ. සක්කාය දිට්ඨිය කියන්නේ මේකයි කියලා සොකීය වින්දනයක් ලබන්න කැමති. සක්කාය නිරෝධය කියන්නේ මේකයි කියලා සොකීය වින්දනයක් ලබන්න කැමති. මේ ප්‍රතිපදාව නම් ෂෝක් නියමයි ආයි සුපිරිය කියලා හරි අන්න සොකීය වින්දනයක් ලබනවා. අනේ විචක්ෂණීය අමතක වෙනවා. ඒ නිසා තමයි පින්වතුනි අමාරු නිසා තමයි පැහැදිලි කරේ හිතන ගතිය ඇති කරගන්න ඊළඟට අනුගත වීම සැබෑවටම සිදු වෙන්නේ නැත්නම් බක පඬිතුකමත් එක්ක පම්පෝරි ගහමින් අර තවත් සරල කරගෙන තවන්ට සියුම්ම ලබා ගන්න යනවා. මට මතකයි කටුකුරුන් ස්වාමීන් වහන්සේ ලස්සන කතාවක් කියනවා කණුවක් අල්ලගත්තත් එකයි අණුවක් අල්ලගත්තත් එකයි. මොකක් අල්ලගත්තත් අල්ලගත්තනේ. දැන් අර ලොකු දේවල් අතහැරලා අපිට කාමිනේ අපි වැරදි විදියට භාවනා කරන්නේ නෑ අපි වැරදි විදියට සිල් රකින්නේ නෑ අපි අරව කරන්නේ අපි දැන් සක්කා නිරෝධ ධර්මයේ අනේ ඒක අල්ලගෙන අපි දැන් සක්කා නිරෝධ මේකමනේ සක්කාය දිට්ඨි ප්‍රහාණය මේකමනේ මේ ඒක අල්ලගෙන කණුවක් අල්ලගත්තත් අල්ලගෙනමයි අණුවක් අල්ලගත්තත් අල්ලගෙනමයි අතහැරලා නෑ හොඳට ඒක තේරුම් ගන්න ඒ නිසා කණුව හරි අතහැරියා නම් කමන්නේ අල්ල ගැනීමක් දෙන්නේ නෑ කණුව අතහැරලා අණුව අල්ලගෙන අණුවක් එක්ක දඟලන දඟලිල්ලේදී අතහරින්නත් අමාරුයි. අල්ලගත්ත බවකුත් පේන්නේ. ඒක හොඳට තේරුම් ගන්න. ඔය තේරෙන්න හොයන කට්ටියන් ගතියොන්න ඕකයි. තේරෙන්න හොයන කට්ටියන් ගතිය මොනවා හරි එකේ සද්ධා රුචි අනුසව ආකාර පරිවිතක්ක දිටි නිඥානක්ඛන්ති ඔස්සේ දුම කැමැත්තක් තියෙන. එච්චරටම අර හරි පුදුමයි මේ කම්මැලිකම කියන එක. හිතන්න කම්මැලිකම කියන. ඒ නිසා හිතන්න හුරු වෙන්න. එතකොට නම් රූප විචාර, සද්ද විචාර, ගන්ධ විචාර, රස විචාර, පොට්ටබ්බ විචාර, ධම්ම විචාර. මෙන්න මේ විචාර කියන ලෝකයේ අන්න ඒ කතාවම මොකද්ද? අභිනන්දිත බෝධිසත්ව සායතිත්‍ත්‍ය කියන මේ තණ්හාවේ කෘත්‍ය පුනර්භවයේ පැවැත්ම ඇති කරන ඒත හතුටින් පිළිගැනීමේ කෘත්‍ය ඉස්මතු වෙනවා. පිරිසිදෙවීමේ කෘත්‍යයක් එක යොමු වෙලා තියෙනවා නම් ඊතර වීම වැඩපිළිවෙලක් එක සමුදය ප්‍රහාණය වීම නිරෝධී සාක්ෂාත් වීම ඒ වැඩපිළිවෙල දර්ශන කෝණය ඊතර වෙන විදිහටනේ මාර්ග කෘත්‍ය. අන්න දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන වැඩපිළිවෙල සිද්ධ වෙනවා. ඒක තමයි බුදුවරුන්ගේ දහම බුදුරුන්ට ආවෙන එක දහම ප්‍රායෝගික වේක සිදු වීම. ඉදං උච්චති වික්කවේ දුක්ඛ සමුදයං ආර්ය සත්‍යං. මේකට කියනවා මොකක් කියලාද? දුක හට ගන්නවා කියන ආර්ය සත්‍ය. දුක හට ගන්නවා කියන ආර්ය සත්‍ය කියලා කියන්නේ මෙන්න මේකට. එතකොට මෙන්න මේ දුක හට ගන්නවා කියන ආර්ය සත්‍ය විග්‍රහ කරගෙන යනකොට අපිට දැන් මේකේ තියෙන මේ පිළිවෙල මම අර පරියායක පැහැදිලි කරා. ඒ පරියායක ගානට ඒ විදිහට ඉගෙන ගන්නට ඕනේ. දැන් මම මේකෙදි පැහැදිලි කරලා පෙන්නනවා මේක මේ වෙන්වෙන් වශයෙන් කරුණු කියන්නේ. ඒ නිසා වෙන්වෙන් වශයෙන් අපි ඒව බලන්නටත් ඕනේ. ඊළඟට අපි මේකේ අර්ථය හොයන්න. ඉතින් මේකේ අර්ථය හොයන්න මැදින් පටන් ගන්න බෑනේ නේ. එහෙනම් දුකින් පටන් ගන්න තියෙන්නේ නේ. දුක කියන කාරණාවේ පටන් ගන්නකොට මේක නිවැරදිව පටන් ගැනීමේ කෘත්‍ය තියෙන්නට නම් අනිවාර්යයෙන්ම
දුක කියන්නේ මේකයි කියලා ඥානයක් තියෙන්න බෑ. එතකොට මොකෙන්ද පටන් ගන්නෙ? විදිහක් නැහැනේ. පුළුවන්ද? පටන් ගන්න කොහොමද නැත්තම්? පටන් ගන්න විදියක් නැහැ. අපිට හැබැයි අර ලෝකේ ගෝචර කාරණා එක හිතන්න යම් කිසි දෙයක් පටන් ගන්න පුළුවන්. එතකොට ඥානය කියන එක පැත්තකින් තියලා අපි මේ ධම්මාරම්මණයක් මේ මානසිකාර ආරම්මණී සමුදයෙන් හට ගන්න ධම්ම කියන කාරණාව එක හිතන්න යමුලා තියෙනවා. ඒ කාරණාව හරියට කොට. හිතන්න යමු වෙනවා. උදාහරණයකට ගත්තොත් මරණය. මරණය කියන්නේ මොකද්ද? හොයන්න පටන් ගන්න. අපි පනෝගණනේ කතා කරන්නේ මුලින්ම. දැන් හොයන්න පටන් ගන්න. හොයන්න පටන් ගැනීමේ වැඩපිළිවෙල තමයි මරණේ ඥානිය වෙන්නේ. අන්න එතකොට සමුදය නිරෝධේ මග්ගේ ඥානිය එනවා. එතකොට මරණය කියන කාරණාව පිළිබඳව හොයන්න පටන් ගන්න විචක්ෂණශීලී බවක් ඉස්මතු වෙනකොට අපට ඕනේ මරණේ ඥානයක් ලැබිලා තියෙන්නනේ. ඕකනේ වැඩේ තියෙන්නේ. මරණය කියන කාරණාව හිතීමේ කාරණාව යෙදෙද්දී අපිට මේක එක දිගට කරන්න බෑ තේරුම් ගන්න. එක දිගට කරනවා ඊතර වෙන්න එපේ. අපිට ළඟ වෙන වෙන දේවල් එක්ක අපේ යෙදෙන කරුණු එක්ක විචක්ෂණය කරන්න ඕනේ. අපි මේක හොයන්න යමු වෙන තැනදී මොකද වෙන්නේ? ඒ කාරණාව කතාවක් ඇති වෙලා අභිනන්දිත අබුවදිත අජ්ජෝසාය තිට්ඨති. ඒ කාරණාවක් කියලා පැවැත්මක් ඇති වෙලා. ලැබිලා නෙමෙයි පැවැත්මක් ඇති වෙලා. අන්න ඒක තමයි තණ්හාව. මරණය කියන කාරණාවක් කියවිල්ලක් නෙමෙයි. ලැබිල්ලක් නෙමෙයි. අන්න ඒ තණ්හාව. එතකොට මේක හෙවීමේ කෘත්‍යයක් නම් වෙලා තියෙන්නේ. මේක හෙවීමේ කෘත්‍යයක් නම් වෙලා තියෙන්නේ. මරණය කියන කාරණාව කතාව ඉක්ම වෙනවා අනබිනන්දති අනබවජති අනජ්ජෝ සායතිටති නිරෝධේ සාක්ෂාත් වෙනවා දකින්න විදිය ඊතර වෙන විදියට අනාර්ය සත්‍යයේ යථාර්ථය හොයන වැඩ පිළිවෙල. ඉතින් මේ දැන් අත්‍ය ධම්මාතිවා කියලා කතා කරනකොට පින්වතුනි මෙතන කතා කරන්න වෙන්නෙම පළවෙනි තැන ඉඳලානේ. එතකොට දුක කියන කාරණාව ආර්ය සත්‍ය පිළිසිදු වීමේ වැඩ පිළිවෙල එක තමයි මේ ධර්මයේ ඇතයි කියන කාරණාව එක්ක හොයන්න යන්නේ. තියෙනවා කියන කාරණාව. එතකොට ඒ කියමනක් එහෙම කතාවක් කියමනක් වෙනකොටම අර ද්වෛතාවයක පැවැත්මක් හම්බෙලා. මේක පින්වතුනි අර මේ වැඩපිළිවෙල ලේසියෙන් කියලා දෙන්න පුළුවන් එකක් නෙමෙයි. කියලා දෙන්න ලේසියෙන් කොහොමද බෑ. ඒක කතා කරන්න පුළුවන් වෙන්නේ ඒ අදාළ විදිහට චින්තනයේ මෙහෙම මුදු කර්මන්නේ මුදුත් කතා කරේ. මුදු කර්මන්නේ විනීවරණ වෙච්ච ජීවිතයකට. එහෙම නැති ජීවිතයකට කතා කරන්න බෑ. මුලින් වචන ටික මේක තියෙන විදිහ ඉගෙන ගන්න ගැඹුරුයි කියලා හිතන් ඉන්න එක හැරෙන්න වෙන කතා කරන්න විදියක් නෑ. මෙන්න මේ කරුණ අන්න කතාවක් තියෙන දැන් සංකත කතාවක් තියෙන අසංකත එක්කනේ. අසංකතේ කතාව කතා කරන්න අසංකතේ සාක්ෂාත් වීම කියන එක මේ බච්චෙන්ද අපි කියලා දෙනකොට අසංකත කතාවේදී සංකත කතාවක් නෑ. අසංකත කතාවක් නෑ. සංකත අසංකත කතා දෙකම තියෙන්නේ මොකක් එක්කද? සංකතේ ඥානියත් එක්ක. ඒතර මේ ද්වේතාවය කියලා ඥානියක් එන්නේ අජ්ජත් බහිද්දා කියලා. අපට ද්වේතාවය කියලා මෝඩකමට මොකක් හරි ඕනේ. ඒ කියන්නේ ඇද්දේ තියෙන්නේ. අන්න අරයාගේ දුක්ඛ සමුදය ප්‍රහාණය වෙනවා. අරයාගේ දුක්ඛ සමුදය ප්‍රහාණය වෙන විදියට දකිනවා. මගේ දුක්ඛ සමුදය මේ මොන්න සෙල්ලම් මේ අර පුංචි බබ්බු අසෝචි තරමින් ලබන වින්දනේ තරම්වත් වින්දනයක් නැහැ. මොකක්ද මේ වින්දනේ? එහෙමවත් වින්දනයක් නැහැ. එච්චරටම අඥාන වෙන්න එපා. එතකොට හොඳට තේරුම් ගන්න මේක ඥානයක්. ඉති අජ්ජත්තං වා කායේ කායන පස්සී විහෙරති. බහිද්ධා වා කායේ කායන පස්සී විහෙරති. අජ්ජත් බහිද්ධා වා කායේ කායන පස්සී විහෙරති. පස්සී දකිමින් ආධ්‍යාත්මික කයේ කයano දකිමින් වාසය කරන. දකිමින් වාසය කරනකොට සිදුවෙන වැඩ පිළිවෙල මොකද්ද? අනුරුද්ධ සූත්‍රයෙන් හම්බුනේ. මොකද්ද? සමුදය අජ්ජත් සමුදය ධම්මානුපස්සීවනේ අජ්ජත් කය සමුදය ධම්මානුපස්සීව. අජ්ජත් කය වය ධම්මානුපස්සීව. අත්දකින්න ලෝකයක ලැබෙන එකක් නෙමෙයි ප්‍රතිපදාවක් ඊතර වෙන විදියට. මෙන්න මේ විදිහේ ඥානයක් එක්ක මොකද වෙන්නේ? හතිපට්ඨාන භාවිතය සිද්ධ වෙනවා. ඉතින් කොහොම ඔය විදිහ වැඩපිළිවෙලක් ආතාපි සම්පජාන හතිමා එක්ක යෙදෙනකොට දවස් 7න් රහත් නොවි තීවිය නේ.
සතියෙන් රහත් වෙනවා. එක්ක අනාගාමී වෙනවා. ওই විදියට සිදු වෙන්නට ඕනේ. ඕක අපට කරන්න බෑ කියලා. අපට පුළුවන් කළ හරියන්නේ නැහැ නේ. එහෙනම් බුදු කෙනෙක් ලෝකෙට ඕනේ නැහැ නේ. එහෙනම් කල්‍යාණ මිත්‍රයෙක් ලෝකෙට ඕනේ නැහැ නේ. අපට කරන්න පුළුවන් දෙයක් කරලා. තව කෙනෙක් විග්‍රහ කරලා දෙන කාරණාව සක්කාය නිරෝධ ධර්මයක් නෙවෙයි නා. සක්කාය නිරෝධ වචනේ දැම්මට සක්කාය නිරෝධය කියලා තහවුරු වෙන දෙයක් නම් Tamanට කරන්න පුළුවන් Tamanට සොකියට දැක්මකට වැඩපිළිවෙලක් හම්බෙන එකක් නා. ආකාර පරිවිතක දිටිනිඥානක් හන්දුවට ගැලපෙන එකක් නා. මොන වචන භාවිතා කරත් මොන වචන උඩට යටට හරවලා කියෙව්වත් එතන කොහෙද දහමක් තියෙන්නේ? ඊට වඩා හොඳයි මේ ලෝකයේ තුල ලෞකික සම්මාදිරිය ඉන්නකොට සිරුරක් කියලා මේවා කරන්න කියලා දෙන එක. අන්න පුතඥයෙක් විග්‍රහ කරනට. ඒ නිසා හොඳට ඒක තේරුම් ගන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි අර අත්ති ධම්මාතිවා කියන කාරණාව එක්ක මේ පිළිසිදු හැවීමේ කෘතය දෙන්නේ. ඉතින් මේ ගොඩාක් ගැඹුරුයි. ගොඩාක්ම ගැඹුරුයි. කතා කරන්න පුළුවන් බුදු කෙනෙකුට පමණයි. ඉතින් ඒකේ විග්‍රහය ඊතරවන ප්‍රතිපදාවක් සිදු වෙන විදිහට ඉස්මතු වෙන්නට ඕනේ. ඉතින් මේ තමයි දුක්ඛ සමුදය ආර්ය සත්‍ය. ඉතින් හට ගැනීම කියන්නේ අන්න ඒ කාරණාව. ඒක ඥානයක්. ඒක මනෝ කල්පනාවක් නෙමෙයි, මනෝ විකාරයක් නෙමෙයි. ඒක හොඳට තේරුම් ගන්න. ඒ නිසා හොඳට සංවේගයක් ඇති කරගන්න. මොන විදියට දේවල් හුරු කරගෙන තිබුණත්, මොන විදියට මනෝ විකාර දාගෙන හිටියත්, ඒ කරුණ වලට ඉඩ නොදී කොහොම හරි සත්‍ය හොයනවා, වීරිය විචක්ෂණ ඇති කරගන්නවා. මෙන්න මෙතෙන් යන්නේ නැත්තම් පොඩ්ඩක් හිතන්න පෙළඹෙනකොට අපරාධය ආය කවුරු හරි ඇදලා ගන්නවා. අපිත් අපරාධ වුණාට මොනවා හරි ගන්නනේ. ආය ඇදලා ගන්නවා. ආය යනවා. ඇයි පිළිටන්නම ඕනකම තියෙනවා. ඊතර වෙන්න ඕනකම නෙමෙයි තියෙන්නේ මොකක් හරි පිළිටන්න. ඒ නිසා පිළිටීමට යන්න එපා. අපරාධයක් වෙනවා. මෙච්චර සුන්දර දහමක් ඇහෙන අවස්ථාවක් උදා වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඔබට මම හිතන්නේ මේ ගොඩක් කාල වෙලා තියෙනවා දැන් ධර්මයේ අහන්න කීප සැරයක් අහන්න ඉගෙන ගන්න කීප කරුණු ගැන ලියන්න මේක මොකද්ද කිව්වේ කියලා බලන්න. ඒක එහෙම කරමින් කිසිදු විදියකින් සද්ධා රුචි අනුසව ආකාර පරිවිතක්ක දිටිනිඥානක් හන්ති වලට යන විදිහේ විග්‍රහයක් එක්ක යන්න එපා. මම මේ ඉල්ලලා සිටින්නේ මොකද හේතුව මෙහෙම හරි පොඩි හරි කැමැත්තක් ඇති වෙච්ච එක වටිනවා. ඒ වටින ඒ කාරණාව රැකගන්න. ඒක මුවාවෙන් යම් කිසි විග්‍රහයක් එනකොට ආයෙ Tamanට තහවුරු වෙන පැත්තට යන්නේ වෙනම කෝණකින්. කනුව බදාගෙන නේ අනුව බදාගෙන. කනුව බදාගත්ත එක පෙන්වන්න පුළුවන්. අනුව බදාගත්ත එක පෙන්වන්න බෑ. ඒකයි වැඩේ තියෙන්නේ. ඒක හොඳට තේරුම් ගන්න නැත්නම් අපරාධයක් වෙනවා ඈ.